ආයිබෝවන් අපි අද සාකච්ඡා කරන්නේ 10 ශ්‍රේණියේ මේ ව්‍යාපාර හා ගිණුම් කරන අධ්‍යයන විෂය තුල ඔබට හමු වෙන පළවෙනි පාඩම ඒ තමයි ව්‍යාපාර පසුබිම. හොඳයි. මේ පාඩම තුලදී අපි බලාපොරොත්තු වෙන්නේ මේ දරුවාට මූලික වශයෙන්ම ව්‍යාපාරයක් කියන්නේ කුමක්ද කියන එක පිළිබඳ දල හඳුන්වා දීමක් සිද්ධ කරන්න. හරි. එතකොට 10 ශ්‍රේණියේ දරුවෙක් මුලින්ම ව්‍යාපාර හා ගිණුම් කරන අධ්‍යයනය තුල හමු වෙන පළවෙනිම පාඩම තුලින් අපි බලාපොරොත්තු වෙන්නේ අන්න ඒ දේ. එතකොට ව්‍යාපාරයක් කියන්නේ මොකද්ද? මොකද්ද මේ ව්‍යාපාරයක් ඇතුලේ සිද්ධ වෙන්නේ? එතකොට මේ ව්‍යාපාරික අරමුණු මොනවාද? ව්‍යාපාරයක් සම්බන්ධයෙන් කටයුතු කරන පාර්ශවයන් කවුද? මෙන්න මේ කියන්නා වූ කරුණු කාරණා සම්බන්ධයෙන් තමයි අපි මේ පාඩමේදී ඔබ සමග බෙදාගන්නේ. හොඳයි. එතකොට මේ පාඩමේදී අපි මූලික වශයෙන්ම සාකච්ඡා කරනවා මිනිස් අවශ්‍යතාවයක් හා වුවමනාවක් කියන්නේ මොකද්ද? ඊළඟට භාණ්ඩ හා සේවා කියන්නේ මොකද්ද? ඊළඟට ව්‍යාපාර සංකල්පය අපි හඳුන්වනවා. ඊළඟට ව්‍යාපාරික අරමුණු අපි කතා කරනවා. ඊළඟට ව්‍යාපාරික නිෂ්පාදිතයේ ස්වභාවය අනුව ව්‍යාපාර වර්ගවන ආකාරය අපි සාකච්ඡා කරනවා. ඊළඟට අපි ව්‍යාපාරික අරමුණු සාකච්ඡා කරනවා. ඊළඟට නිෂ්පාදන සාධක යනු කුමක්ද කියන එක සාකච්ඡා කරනවා. අවසාන වශයෙන් ව්‍යාපාරයක ඇල්මැති පාර්ශවයන් කියන්නේ කවුද කියන එක අපි මෙතනදී සාකච්ඡා කරනවා. හොඳයි. දැන් ඔබට මේ තියෙන්නේ මේ පාඩම තුල සාකච්ඡා කරන කරුණු කිහිපේ. එතකොට මේක බැලූ බැල්මට ඔබට එකපාර පාඩම ඔළුවට යන්නේ නැහැ. අපි එකින් එක සාකච්ඡා කරද්දී ඔබට වැටහි මොකද්ද මේ මෙහි අන්තර්ගතය කියලා. හොඳයි. එතකොට අපි මුලින්ම බලමු මිනිස් අවශ්‍යතාවයක් හා වුවමනාවක් කියන්නේ මොකක්ද කියලා. මම එකින් එක සංකල්පය විස්තර කරන් ඇවිල්ලා ව්‍යාපාරයක් කියන්නේ මොකක්ද කියන එකට ප්‍රවිෂ්ඨ වෙන්නයි හදන්නේ. එතකොට අපි ඉස්සෙල්ලා සාවධානව බලමු මොකද්ද මේ මිනිස් අවශ්‍යතාවයක් හා වුවමනාවක් කියන්නේ කියන එක. ඊළඟට භාණ්ඩ හා සේවා කියන්නේ මොකද්ද? ඊට පස්සේ ව්‍යාපාරයකට අපි කොහොමද හැඳින්වීමට ප්‍රවිෂ්ඨ වෙන්නේ කියන එක බලමු. හොඳයි. මිනිස් අවශ්‍යතා සහ වුවමනා. මොකද්ද මේ මිනිස් අවශ්‍යතාවයක් කියලා කියන්නේ? මොනවාද මිනිස් වුවමනා කියලා කියන්නේ? එතකොට මිනිස් අවශ්‍යතාවයක් යනු ඔයගොල්ලන්ට පේනවා මිනිසෙකුට ජීවත් වීමේදී අනිවාර්යයෙන්ම සපුරාගත යුතු දෑ මිනිස් අවශ්‍යතා ලෙස හැඳින්වේ. අපි දන්නවා මිනිස්සු විදියට අපි ජීවත් වෙද්දී අපිට අනිවාර්යයෙන්ම සපුරාගත යුතු දේවල් තියෙනවා. නේද? ඒ කියන්නේ ඒ දේවල් සපුරා ගන්නේ නැතුව අපිට ජීවත් වෙන්න අමාරුයි. එතකොට එවැනි දේවල් අපි හඳුන්වනවා මිනිස් අවශ්‍යතා කියලා. මිනිස් අවශ්‍යතා කියලා අපි හඳුන්වනවා. හරි. මොනවාද බලන්න උදාහරණ? ආහාර, ඇඳුම් පැළඳුම්, නිවාස, අධ්‍යාපනය, සෞඛ්‍ය, ආරක්ෂාව, ප්‍රවාහනය, sannivedanaය, විනෝදය. මෙන්න මේවා තමයි අපි පොදුවේ මිනිස් අවශ්‍යතා යටතේ මේ විෂය තුල කතා කරන්නේ. හොඳයි. එතකොට මෙන්න මේ ආහාර, ඇඳුම් පැළඳුම්, නිවාස, අධ්‍යාපනය, සෞඛ්‍ය මෙන්න මේ වගේ දේවල් ඔයගොල්ලන්ට පේනවා අපි එදිනෙදා ජීවිතේදී අපිට අත්‍යවශ්‍ය කරන කරුණු කාරණා. එතකොට මේ දේවල් නැතුව අපිට ජීවත් වෙන්න අමාරුයි. ඒ නිසයි අපි මේ වලට මිනිස් අවශ්‍යතා කියලා කියන්නේ. එතකොට මිනිස් අවශ්‍යතාවයක් කියලා කියන්නේ යම් මිනිසෙකුට ජීවත් වීමේදී අනිවාර්යයෙන්ම සපුරාගත යුතු දේවල්. උදාහරණ තමයි ආහාර, ඇඳුම් පැළඳුම්, නිවාස, අධ්‍යාපනය, සෞඛ්‍ය වැනි දේවල්. හොඳයි. එතකොට මේ මිනිස් අවශ්‍යතාවයක් ගත්තොත් අපිට පොදුවේ දැකගත හැකි ලක්ෂණ කිහිපයක් තියෙනවා. බලන්න ඔයගොල්ලන්ට පේනවා මිනිස් අවශ්‍යතාවන්හි ලක්ෂණ. ඒ කියන්නේ මේ ජීවත් වීමේදී අනිවාර්යයෙන්ම සපුරාගත යුතු දේවල්හි ලක්ෂණ කිහිපයක් අපිට දීලා තියෙනවා. පළවෙනි එක තමයි අත්‍යවශ්‍ය වීම.
අත්‍යවශ්‍ය වීම. දෙවනි සාධකය අපි දන්නවා අත්‍යවශ්‍යයි. අනිවාර්යයෙන්ම ඒවා සපුරා ගන්න ඕනේ. ඒක තමයි ඒකේ අදහස. දෙවනි කාරණාව බලන්න සෑම පුද්ගලයෙකුටම පොදු වීම. සෑම පුද්ගලයෙකුටම පොදු වීම. අපි දන්නවා ආහාර කියන අවශ්‍යතාවය අපි හැමෝටම පොදුයි. බඩගින්න කියන දේ අපි හැමෝටම දැනෙනවා. නේද? ඒ නිසා මේ අවශ්‍යතා කියන දේවල් සෑම පුද්ගලයෙකුටම පොදු දෙයක්. හොඳයි. ඊළඟට අවශ්‍යතා නිර්මාණය කළ නොහැක. අවශ්‍යතා නිර්මාණය කළ නොහැක. ඒකේ අදහස තමයි තව කෙනෙකුට බෑ තවත් පුද්ගලයෙක් කෙරෙහි අවශ්‍යතාවයක් නිර්මාණය කරන්න. හරි? ඒ අවශ්‍යතාවයක් තව කෙනෙක් කෙරෙහි ඇති කරන්න බෑ. හරි? දැන් කෙනෙක්ට බෑ තවත් පුද්ගලයෙක් කෙරෙහි බඩගින්න ඇති කරන්න. ඒක ඔහු තුලින් નિરાයාසයෙන් එන්න ඕන දෙයක්. ඔහුගේ ස්වභාවයෙන් එන්න ඕන දෙයක්. හරි? එතකොට තව කෙනෙක්ට බෑ ඇඳුම් කියන අවශ්‍යතාවය තවත් පුද්ගලයෙක් කෙරෙහි නිර්මාණය කරන්න. ඒක ඔහු තුලින් ඇති වෙන්න ඕනේ අවශ්‍යතාවය. හරි. ඒකෙන් පැහැදිලි අවශ්‍යතා කියන දේවල් නිර්මාණය කරන්න බෑ. ඒක උත්පත්තියත් සමග අපි අපේ ස්වභාවයෙන් ජනිත වෙන දේවල්. හරි. ඊළඟට අවශ්‍යතා කියන දේවල් හරි සරලයි. සරලයි. ඒ කියන්නේ අවශ්‍යතා සපුරා ගැනීම අපහසු නෑ. ඉතාමත් පහසුයි. ඊළඟ එක තමයි සීමිතයි. අපිට අවශ්‍යතා දැක ගැනීමට හැකියාව තියෙන බොහොම පුංචි ප්‍රමාණයක් ගණන් කරන්න පුළුවන් ප්‍රමාණයක් තමයි අපේ මූලික අවශ්‍යතා අපිට දැක ගන්න හම්බ වෙන්නේ. එතකොට මේවා තමයි අවශ්‍යතාවල අපිට දැක ගන්න පුළුවන් පොදු ලක්ෂණ. හොඳයි. එතකොට මම හිතනවා හැමෝටම මිනිස් අවශ්‍යතාවයක් කියන්නේ මොකක්ද කියන එක පැහැදිලි වෙන්න ඇති. හරි? මම ආයෙ සරලව කියන්නම්. යම් පුද්ගලයෙකුට ජීවත් වීමේදී අනිවාර්යයෙන්ම සපුරාගත යුතු දේවල් තමයි මිනිස් අවශ්‍යතා කියලා අපි කියන්නේ. ඊළඟට අපි එනවා මිනිස් වුවමනාවක් කියන්නේ මොකක්ද? හරි. බලන්න. මිනිස් වුවමනා යනු අවශ්‍යතා සපුරා ගැනීම සඳහා යොදා ගන්නා විවිධ මාර්ග හෙවත් ක්‍රමවේද වේ. හොඳයි. මිනිස් වුවමනා යනු අවශ්‍යතා සපුරා ගැනීම සඳහා යොදා ගන්නා විවිධ මාර්ග හෙවත් ක්‍රමවේද. හොඳයි. එතකොට මිනිස් අවශ්‍යතා අපිට ජීවත් වීමේදී අනිවාර්යයෙන්ම ඕන කරන දේවල් සපුරා ගැනීම සඳහා අපි පාවිච්චි කරන ක්‍රමවේදයන් මාර්ග තමයි වුවමනා කියලා කියන්නේ. උදාහරණයක් විදිහට ඔයාට ආහාර අවශ්‍යතාවය ඇති වුණොත් ඔයාට බඩගින්න කියන දේ ඇති වුණාම ඔයා ඒ බඩගින්න නිවා ගන්න ඔයා ගන්න ආහාර වර්ගය තමයි වුවමනාව බවට පත් වෙන්නේ. එතකොට අවශ්‍යතාවයේ සපුරා ගැනීම සඳහා ඔයා උපයෝගී කරගන්නා මාර්ග තමයි වුවමනා කියලා අපි හඳුන්වන්නේ. හරි. උදාහරණයක් විදිහට ආහාර අවශ්‍යතාවයේ සපුරා ගන්න අපි ගන්නා වූ ආහාර වර්ග තමයි වුවමනා බවට පත් වෙන්නේ. අපි ඇඳුම් කියන අවශ්‍යතාවයේ සපුරා ගැනීම සඳහා අපි අඳින්න කැමති විවිධ ඇඳුම් වර්ග තමයි වුවමනා බවට පත් වෙන්නේ. ඊළඟට නිවාස කියන අවශ්‍යතාවයේ සපුරා ගන්න අපි යොදා ගන්නා නිවාස තමයි වුවමනාව බවට පත් වෙන්නේ. එහෙනම් පැහැදිලි වුවමනාවක් කියලා කියන්නේ අවශ්‍යතා සපුරා ගැනීමේදී අපි භාවිතයට ගැනීමට කැමති විවිධ මාර්ග. භාවිතයට ගැනීමට කැමති විවිධ මාර්ග. මේවා තමයි අපි වුවමනා කියලා හඳුන්වන්නේ. හරි. බලන්න උදාහරණ මොනවාද කියලා. උදාහරණ බලන්න. ඔයාලට පේනවා අවශ්‍යතාවය ආහාර. එහෙනම් මේ අවශ්‍යතාවයට අදාළ වුවමනාව බලන්න. ආහාර නම් අවශ්‍යතාවේ ඒහා බැඳුණු වුවමනා තමයි ආහාර වර්ග වෙච්ච බත්, පාන්, ඉදියාප්ප නේද? අයිස්ක්‍රීම්, අරම්මනම් ඔය වගේ ආහාර වර්ග. ඒ පැහැදිලි මූලික අවශ්‍යතාවයේ සපුරා ගන්න පාවිච්චි කරන විවිධ මාර්ග. එතකොට ආහාර කියලා කියන්නේ මූලික අවශ්‍යතාවය. ඒ අවශ්‍යතාවයේ සපුරා ගන්න ඔබ භාවිතා කරන්නා වූ විවිධ ආහාර වර්ග. ඔබ භාවිතයට ගැනීමට කැමති
විවිධ ආහාර වර්ග. මේවා තමයි වුවමනා බවට පත් වෙන්නේ. ඊළඟට ඇඳුම් පැළඳුම් බලන්න. ඇඳුම් පැළඳුම් ගත්තොත් ඔබ අඳින්න කැමති ඇඳුම් වර්ග තමයි ඒහා බැඳුණු වුවමනා බවට පත් වෙන්නේ. හරි. ඇඳුම් නම් බලන්න ෂර්ට්, ටී-ෂර්ට්, කලිසම් නේද? කාන්තා පාර්ශවය නම් ගවුම්, සාරි මෙන්න මේ වගේ ඇඳුම් වර්ග තමයි වුවමනාව බවට පත් වෙන්නේ. වුවමනාව බවට පත් වෙන්නේ. හරි. එතකොට ඇඳුම් කියන මූලික අවශ්‍යතාවය සපුරා ගන්න ඔයා භාවිතයට ගැනීමට කැමති ඇඳුම් වර්ග තමයි ඔයාගේ වුවමනාව බවට පත් වෙන්නේ. හරිම සරලයි. හොඳයි. ඊළඟට අධ්‍යාපනය ගත්තොත් ඊට කලින් තියෙනවා නිවාස. නිවාස කියන එක ගත්තොත් අපිට පේනවා අපි පාවිච්චි කරන නිවාස වර්ග. හරි. තනි තට්ටුවේ නිවාස, ඊළඟට මහල් නිවාස නේද? නේවාසිකාගාර, බෝඩින් මෙන්න මේ වගේ අපි නිවාසය සඳහා අපිට හෙවන සඳහා අපි පාවිච්චි කරන්න කැමති විවිධ මාර්ග තමයි නිවාස හා බැඳුණු වුවමනා බවට පත් වෙන්නේ. ඊළඟට අධ්‍යාපනය ගත්තොත් අපි අධ්‍යාපනයේ හදාරීමට අපි යොදා ගැනීමට කැමති විවිධ මාර්ග. කට්ටියක් පෞද්ගලික පාසල් වලට යන්න පුළුවන්, තවත් කට්ටියක් රජයේ පාසල් වලින් අධ්‍යාපනය ලබන්න පුළුවන්, තවත් පිරිසක් උපකාරක පන්ති හරහා අධ්‍යාපනය ලබන්න පුළුවන්, තවත් පිරිසක් මාර්ගගත ක්‍රමයට එහෙම නැත්නම් ඔන්ලයින් ක්‍රමයට අධ්‍යාපනය ලබන්න පුළුවන්. මේ වගේ අධ්‍යාපනය කියන මූලික අවශ්‍යතාවයේ සපුරා ගැනීමට අපි එක එක්කෙනා භාවිතයට ගැනීමට කැමති විවිධ මාර්ග තමයි වුවමනාව බවට පත් වෙන්නේ. ඊළඟට සෞඛ්‍ය ගත්තොත් අපිට ජීවත් වෙද්දී නේද? නිරෝගිමත් ජීවන පැවැත්මක් අවශ්‍යයි. නේ? එතකොට ඒ සෞඛ්‍ය කියන අවශ්‍යතාවය හරි අපි සපුරා ගැනීම සඳහා යොදා ගන්නා විවිධ මාර්ග තමයි වුවමනා බවට පත් වෙන්නේ. කෙනෙක් සෞඛ්‍ය පහසුකම් ලබා ගන්න රජයේ රෝහල් වලට යන්න පුළුවන්, තවත් කෙනෙක් පෞද්ගලික රෝහල් වලට යන්න පුළුවන් නේද? තවත් පිරිසක් ආයුර්වේද ප්‍රතිකාර සඳහා යොමු වෙන්න පුළුවන්, තවත් පිරිසක් සැත්කම් සඳහා යොමු වෙන්න පුළුවන්. මෙන්න මේ වගේ සෞඛ්‍ය මූලික අවශ්‍යතාවයේ සපුරා ගැනීම සඳහා භාවිතයට ගැනීමට කැමති ඔබ කැමැත්ත දක්වන මාර්ගය තමයි වුවමනා බවට පත් වෙන්නේ. ඊළඟට ආරක්ෂාව. අපිට සුරක්ෂිත වටපිටාවක් ඕනේ. එතකොට මේ ආරක්ෂාව කියන මූලික අවශ්‍යතාවයේ සපුරා ගැනීම සඳහා භාවිතයට ගත හැකි වුවමනා තමයි බලන්න කෙනෙක් ආරක්ෂාව සඳහා CCTV කැමරා හයි කරලා තියෙන්න පුළුවන්. තව කෙනෙක් ආරක්ෂක නිලධාරීන්ගේ ආරක්ෂාව ගන්න පුළුවන් නේද? තවත් කෙනෙක් පොලිසිය ආරක්ෂාව ගන්න පුළුවන්, ත්‍රිවිධ හමුදාවේ ආරක්ෂාව ගන්න පුළුවන්. මේ වගේ ආරක්ෂාව සඳහා ඔබ භාවිතයට ගන්නා විවිධ ක්‍රම තමයි ආරක්ෂාව කියන මූලික අවශ්‍යතාවයේ යටතේ වුවමනාව බවට පත් වෙන්නේ. හරි. ඊළඟට ප්‍රවාහනය. ප්‍රවාහනය. අපි දන්නවා ප්‍රවාහනය කියලා කියන්නේ අපිට අනිවාර්යෙන්ම ඕනේ නේද? ජීවත් වෙද්දී තවත් ස්ථානයක ඉඳලා තවත් තැනකට යන්න අපිට ප්‍රවාහන මාධ්‍යයක් ඕනේ. එතකොට අපි දන්නවා ප්‍රවාහනය කියලා කියන්නේ ජීවත් වීමේදී අපිට අනිවාර්යෙන්ම ඕන කරන දෙයක්. එතකොට මේ ප්‍රවාහනය සඳහා ඔබ භාවිතයට ගැනීමට කැමති ප්‍රවාහන මාර්ග තමයි ප්‍රවාහනය හා බැඳුණු වුවමනා බවට පත් වෙන්නේ. තව පිරිසක් බස් රථ මගින් ප්‍රවාහනය කරන්න පුළුවන්, තවත් පිරිසක් දුම්රිය මගින් ප්‍රවාහනය කරන්න පුළුවන්, තවත් පිරිසක් පෞද්ගලික මෝටර රථ මගින් ප්‍රවාහනය කරන්න පුළුවන් නේද? ව්‍යාපාරයක් නම් තම භාණ්ඩ හා සේවා ප්‍රවාහනය කිරීම සඳහා, විශේෂයෙන්ම භාණ්ඩ ප්‍රවාහනය කිරීම සඳහා නැව් ගුවන් යාන පාවිච්චි කරන්න පුළුවන්. මේ වගේ අපි භාවිතයට ගැනීමට සූදානම් කැමැත්ත දක්වන විවිධ මාර්ග තමයි වුවමනා බවට පත් වෙන්නේ. මම හිතනවා දැන් ඕගොල්ලන්ට පැහැදිලි ඇති අවශ්‍යතාවයක් සහ වුවමනාවක් අතර වෙනස. හරි. ඊළඟට sannivedanaya කියන මූලික අවශ්‍යතාවය. අපි දන්නා sannivedanaya කියන දේ අපිට අනිවාර්යයෙන්ම ඕනේ. නේද? ජීවත් වෙද්දී අපිට තොරතුරු දැනගන්න ඕනේ, තොරතුරු ලබා දෙන්න ඕනේ. එතකොට මේ සඳහා ඔබට පාවිච්චි කරන්න වෙන්නේ sannivedana. එතකොට sannivedanaya සඳහා ඔබ පාවිච්චි කරන්නා වූ විවිධ sannivedana මාධ්‍ය, ජංගම දුරකථන, ඊළඟට විද්‍යුත් තැපෑල, සමාජ ජාලා, ෆැක්ස් මෙන්න මේ වගේ දේවල් තමයි sannivedanayට අදාළ වුවමනාව බවට පත් වෙන්නේ. හොඳයි. ඊළඟට අවසාන වශයෙන් බලන්න විනෝදය.
දැන් කෙනෙක්ට හිතන්න පුළුවන් විනෝදය කොහොමද මූලික අවශ්‍යතාවයක් වෙන්නේ? පුතේ විනෝදය කියලා කියන්නේ මානසික සතුට. එතකොට විනෝදය කියලා කියන්නේත් අපිට අනිවාර්යයෙන්ම ජීවත් වෙද්දී අත්‍යවශ්‍ය දෙයක්. ජීවත් වෙද්දී අත්‍යවශ්‍ය දෙයක්. ඒ නිසා විනෝදය කියන්නේ මතක තියාගන්න මේක පේපර් එක අහලා තිබ්බා පාස් පේපර්ස් වලත් අහලා තියෙනවා. විනෝදය කියලා කියන්නේ මූලික මිනිස් අවශ්‍යතාවයක්. ඒ කියන්නේ මානසික සතුට. එතකොට මානසික සතුට වෙනුවෙන් විනෝදාංශ විදියට ඔබ කරන්න කැමති විවිධ දේවල් තමයි විනෝදයේ වූ මූලික අවශ්‍යතාවයට අදාළ වුවමනා බවට පත් වෙන්නේ. හරි. කෙනෙක් විනෝදයේ සඳහා විනෝදාංශයක් විදියට පොත්පත් කියවන්න පුළුවන්. තවත් කෙනෙක් විනෝදාංශයක් විදියට විනෝදචාරිකා යන්න පුළුවන්. තවත් කෙනෙක් පරිගණක ක්‍රීඩාවල නිරත වෙන්න පුළුවන්. නැත්තම් මොකක් හරි බාහිර ක්‍රියාකාරකමක නිරත වෙන්න පුළුවන්. නේද? එතකොට මෙන්න මේවා තමයි විනෝදය කියන එක යටතේ වෙන වුවමනා. විනෝදය සඳහා අපි කරන්න කැමති විවිධ දේවල් තමයි විනෝදය කියන අවශ්‍යතාවය යටතේ වෙන වුවමනා. හොඳයි. එතකොට දැන් අපි කතා කරා මිනිස් අවශ්‍යතාවයක් කියලා කියන්නේ මොකද්ද? මිනිස් වුවමනාවක් කියන්නේ මොකද්ද කියන එක අපි සාකච්ඡා කරා. හොඳයි. අපි සරලව ආයෙ කිව්වොත් මිනිස් අවශ්‍යතාවයක් කියලා කියන්නේ මිනිසෙකුට ජීවත් වීමේදී අනිවාර්යෙන්ම ඕන කරන දේවල්. එතකොට ඒ දේවල් නැතුව අපිට ජීවත් වෙන්න අමාරුයි. එතකොට මිනිස් වුවමනා කියලා කියන්නේ ඔය මිනිස් අවශ්‍යතා සපුරා ගැනීම සඳහා භාවිතයට ගන්නා විවිධ මාර්ග හෙවත් ක්‍රමවේද. හොඳයි. එතකොට අපි මිනිස් අවශ්‍යතා හා වුවමනා සංකල්පය මූලික වශයෙන් හඳුන්වා දීමට ලක් කරා. දැන් මෙන්න මේ මිනිස් අවශ්‍යතා සහ වුවමනා අතර ඔබට සමානකම් සහ අසමානකම් දැක ගන්න පුළුවන්. හරි. දැන් අපි බලන්න යන්නේ මොනවාද මේ සමානකම් සහ අසමානකම් කියලා. හොඳයි. මිනිස් අවශ්‍යතා සහ වුවමනා අතර ඇති සමානකම්. බලන්න. පළවෙනි එක තමයි අවශ්‍යතා සහ වුවමනා යන සංකල්ප දෙකම ජීවත් වීමේදී අත්‍යවශ්‍යයි. ඒ කියන්නේ අවශ්‍යතා සහ වුවමනා යන දෙකම අපිට ජීවත් වීමේදී අනිවාර්යෙන් සපුරා ගන්න ඕනේ. ඒක තමයි එක සමානකම නේද? අපි බඩගින්නක් දැනිච්ච ගමන් මොකක් හරි ආහාරයක් ගන්න ඕනේ. බඩගින්න නිවා ගන්න. හරි ආහාර අවශ්‍යතාවය ආපුවම අපි ආහාරයක් ගන්න ඕනේ. ඒ ආහාර අවශ්‍යතාවය සංසිඳවා ගන්න. ඇඳුම් කියන අවශ්‍යතාවය සපුරා ගන්න අපිට මොකක් හරි ඇඳුමක් අදින්න ඕනේ. ඒකෙන් පැහැදිලි අවශ්‍යතා සහ වුවමනා යන සංකල්ප දෙකම අපිට අත්‍යවශ්‍යයි. ඊළඟට අවශ්‍යතා නිසා වුවමනා ජනිත වේ. අන්න බලන්න. අවශ්‍යතා නිසා වුවමනා ජනිත වේ. ඒ කියන්නේ අවශ්‍යතා ඇති වෙන නිසා තමයි වුවමනා ඇති වෙන්නේ. හරි වුවමනාත් ඇති වෙන්නේ. හරි. ඒ කියන්නේ අපිට ආහාර අවශ්‍යතාවයේ ආවොත්නේ අපි මොකක් හරි ආහාර වර්ගයක් ගන්න. නේද? බඩගින්නක් දැනුනොත්නේ අපි මොකක් හරි ආහාර වේලක් ගන්න. ඒකෙන් පැහැදිලි අවශ්‍යතා හට ගැනීමත් සමග තමයි වුවමනාත් හටගන්නේ. හොඳයි. ඒකත් එක සමානකමක්. ඊළඟ එක තමයි වුවමනා සපුරා ගැනීම මගින් අවශ්‍යතාද සැපිරේ. වුවමනා සපුරා ගැනීම මගින් අවශ්‍යතාද සැපිරේ. අන්න බලන්න. අපි බඩගින්නට මොකක් හරි ආහාරයක් ගත්තොත් අන්න අපේ බඩගින්න නිවෙනවා. හරිනේ? ආහාර කියන අවශ්‍යතාවය සපුරා ගන්න ඔයා මොකක් හරි ආහාර වර්ගයක් ඔයා කන්න කැමති ආහාර වර්ගයක් අනුභව කිරීමෙන් මොකද වෙන්නේ? අර ආහාර කියන අවශ්‍යතාවය, ඒ කියන්නේ බඩගින්න නිවෙනවා. බඩගින්න සංසිඳෙනවා. පැහැදිලිද? අන්න ඒකෙන් පැහැදිලි මොකද්ද? වුවමනා සපුරා ගැනීම තුලින් අවශ්‍යතාද සැපිරේ. අවශ්‍යතාද සැපිරේ. අන්න මෙන්න මේවා තමයි ඔයාලට මූලික වශයෙන්ම අවශ්‍යතා සහ වුවමනා අතර දැක ගැනීමට හැකියාව ඇති සමානකම්. සමානකම්. දැන් අපි බලමු අවශ්‍යතා සහ වුවමනා අතර ඇති අසමානකම්. හොඳයි. අසමානකම්. පළවෙනි එක තමයි බලන්න අවශ්‍යතා අත්‍යවශ්‍ය වේ වුවමනා අත්‍යවශ්‍ය නොවේ. අවශ්‍යතා අත්‍යවශ්‍ය වේ
වුවමනා අත්‍යවශ්‍ය නොවේ. ඒකේ අදහස තමයි බඩගින්න කියන එක අපි අනිවාර්යයෙන්ම සපුරා ගන්න ඕනේ. ආහාර කියන දේ අපිට අනිවාර්යයෙන්ම ඕනේ. ආහාර නැතුව අපිට ජීවත් වෙන්න බෑනේ. ඒකේ අදහස තමයි අවශ්‍යතා කියන දේවල් අනිවාර්යයෙන්ම සපුරා ගන්න වෙනවාමයි ජීවත් වෙද්දී. හැබැයි වුවමනා කියලා කියන්නේ මොකද්ද? අවශ්‍යතා සපුරා ගැනීම සඳහා අපි භාවිතයට ගැනීමට කැමති විවිධ මාර්ග. එතකොට ඒවා තියෙනවා රාශියක්. එතකොට ඔයා කන්න කැමති දේ ඒ වෙලාවේ කන්න හම්බුන්නේ නැහැ කියලා ඔයාට ජීවත් නොවි ඉන්න තරම් ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ නේ. දැන් ඔයාට බඩගින්නක් දැනෙනවා නේ. ආහාර අවශ්‍යතාවය තදින්ම එනවා. දැන් ඔයා කන්න කැමති බත්. හැබැයි බත් නැහැ කියලා ඔයා බඩගින්නින් නැහනේ. ඔයා තියෙන දෙයක් කාලා ඒ ආහාර අවශ්‍යතාවය නැත්නම් බඩගින්න නිවා ගන්න. අන්න බලන්න. අවශ්‍යතාවය අත්‍යවශ්‍ය වුණත් වුවමනාව අත්‍යවශ්‍ය නැහැ. තමන් කන්න කැමති දේම කන්න ඕන කියලා එකක් නැහැ. තමන් කන්න කැමතිම දේ නැත්තම් ඊට පස්සේ තියෙන මොකක් හරි කාලා බඩගින්න නිවා ගන්න පුළුවන්. දැක්කද? අන්න බලන්න වෙනස්කම. අවශ්‍යතා අත්‍යවශ්‍ය වුණත් වුවමනා අත්‍යවශ්‍ය නොවේ. ඊළඟ එක තමයි අවශ්‍යතා සීමිතයි වුවමනා අසීමිතයි. අවශ්‍යතා සීමිතයි වුවමනා සීමිතයි. අන්න බලන්න. අපි දැන් මම කලින් තෝක විස්තර කරා අවශ්‍යතා මූලික අවශ්‍යතා ජීවත් වීමේදී අපිට අනිවාර්යයෙන්ම ඕන කරන දේවල් තියෙන්නේ හරි සීමිත ප්‍රමාණයක්. හරි සීමිත ප්‍රමාණයක්. එතකොට මේවා හරි ලේසියෙන් සපුරා ගන්න පුළුවන්. හරි? ගණන් කරන්න පුළුවන් ප්‍රමාණයකට තමයි අපිට මූලික අවශ්‍යතා දැක ගන්න හම්බ වෙන. ආහාර, ඇඳුම් පැළඳුම්, නිවාස, අධ්‍යාපනය, සෞඛ්‍ය, ආරක්ෂාව, ප්‍රවාහනය, sannivedanaya, විනෝදය. මෙන්න මේවනේ අපි කතා කරේ. හරි? මහා ලොකු ප්‍රමාණයක් නැහැ. ගණන් කරන්න පුළුවන් ප්‍රමාණය 7ක් 8ක් වගේ තමයි මූලික මිනිස් අවශ්‍යතා තියෙන්නේ. හැබැයි වුවමනා එහෙම නැහැ. ඔය අවශ්‍යතා සපුරා ගැනීම සඳහා ඔබ භාවිතයට ගන්නා මාර්ග තියෙන්න පුළුවන් විශාල සංඛ්‍යාවක්. දැන් ආහාර අවශ්‍යතාවය සපුරා ගන්න අපි කන්න කැමති ආහාර වර්ග තියෙනවනේ ගොඩක්. ගණන් කරන්න බැරි තරම් තියෙනවා. අන්න ඒකේ අදහස තමයි වුවමනා කියන දේවල් අපිට අසීමිතව දැක ගන්න පුළුවන්. අන්න අවශ්‍යතා සීමිතයි වුවමනා අසීමිතයි. ඊළඟ එක තමයි අවශ්‍යතා සෑම පුද්ගලයෙකුටම පොදුයි වුවමනා පුද්ගලයාගෙන් පුද්ගලයාට විවිධයි. හරිනේ. ආහාර කියන දේවල් අපි හැමෝටම ඕනේ. හරි? ඒක දුප්පත් මිනිස්සයාද පොහොසත් මිනිස්සයාද කියලා ભેදයක් නැහැ. හැම මිනිස්සයාටම බඩගින්න දැනෙනවා. හැම මිනිස්සයාටම ඇඳුම් කියන අවශ්‍යතාවය පැන නගිනවා. හැම මිනිස්සයාටම නිවාසික අවශ්‍යතාවය පැන නගිනවා. නේද? හැම මිනිස්සයාටම සමහර අයට අධ්‍යාපනය ලැබුණත් නේද? අවාසනාවකට අධ්‍යාපනය කියන දේ අපි හැමෝටම පොදුයි. ආරක්ෂාව, සුරක්ෂිත වටපිටාවක් කියන එකේ අවශ්‍යතාවය අපි හැමෝටම දැනෙනවා. පොදුයි. ඒකෙන් පැහැදිලි අවශ්‍යතා කියන දේවල් සෑම පුද්ගලයෙකුටම පොදුයි. නමුත් ඒවා සපුරා ගන්නා ක්‍රමවේද අපි භාවිතයට ගැනීමට කැමති ක්‍රමවේද පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස්. අපිට හැමෝටම බඩගින්න දැනුණට අපි කන්න කැමති දේවල් පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස්. කෙනෙක් බඩගින්නට බත් කද්දි තව කෙනෙක් බඩගින්න නිවා ගන්න පාන් කන්න කැමති වෙන්න පුළුවන්. එතකොට මේ වුවමනාව කියන්නේ එක පැත්තකින් වාට කියන්න පුළුවන් කැමැත්ත කියලා. එතකොට මේවා පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙනවා. හොඳයි. ඒක තමයි එක වෙනස්කම. ඊළඟ එක බලන්න. අවශ්‍යතා සරලයි වුවමනා සංකීර්ණයි. අවශ්‍යතා සරලයි වුවමනා සංකීර්ණයි. මොකක්ද ඒකේ අදහස? ඒ තමයි අවශ්‍යතා කියන දේවල් හරි සීමිත ප්‍රමාණයක් තියෙන්නේ. ඒක සෑම පුද්ගලයෙකුටම පොදුයි. ආහාර අවශ්‍යතාවය සෑම පුද්ගලයෙකුටම පොදුයි. ඒ නිසා ඒව සපුරා ගැනීම හරි ලේසි. හරි ඕනම පුද්ගලයෙකුට බඩගින්නට මොන හරි දෙයක් කාලා ටක් ගාලා බඩගින්න නිවා ගන්න පුළුවන්. ඒකට හේතුව අවශ්‍යතා කියන දේවල් සෑම පුද්ගලයෙකුටම පොදුයි සහ හරි සීමිත ප්‍රමාණයක් තියෙන. ඒ නිසා ඒවා සපුරාලීම අපහසු කාර්යයක් නෙවෙයි. හැබැයි වුවමනා කියන දේවල් මං කිව්වා අසීමිත ප්‍රමාණයක් දැක ගන්න පුළුවන්. සහ පුද්ගලයාගෙන් පුද්ගලයාට වුවමනා කියන දේවල් වෙනස් වෙනවා.
ආහාර සපුරා ගන්නා ක්‍රමවේද පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙනවා. ඒ නිසා ඒවා සපුරාලීම ඊටමත් අපහසු කාර්යයක්. හරි. ලේසියෙන් අපිට ඕන කරන දේවල් අපි කන්න කැමති දේවල් අපි අඳින්න පළින්න කැමති දේවල් අපිට එකපාර ලැබෙන්නේ නැහැ. ඒ සඳහා වෙහසක් දරන්න සිද්ධ වෙනවා. නේද? ඒ නිසා ඒවා සපුරා ගන්න එක සංකීර්ණයි. හරි. ඊළඟ කාරණාව අවශ්‍යතා නිර්මාණය කළ නොහැක වුවමනා නිර්මාණය කළ හැක. අන්න බලන්න. අවශ්‍යතා කියන දේවල් නිර්මාණය කරන්න බෑ. මම ඔක කලිනුත් එක්ස්ප්ලেইন කරා. ඇයි මම එහෙම කිව්වේ? අවශ්‍යතා කියන දේවල් තමන්ගේ નિરાයාසයෙන් තමන්ගේ ස්වභාවයෙන් එන දේවල්. ඒක තව කෙනෙක්ට තවත් කෙනෙක් කෙරෙහි ඇති කරවන්න බෑ බලෙන්. මේ බඩගින්න කියන දේ ඇති කරවන්න බෑ බලෙන්. බඩගිනි නැත්තම් තව කෙනෙක්ට බඩගින්න ඒ පුද්ගලයා කෙරෙහි මවන්න බෑ. පැහැදිලි? හැබැයි වුවමනා කියන දේවල් එහෙම කරන්න පුළුවන්. මං කියන්නේ වුවමනාව කියන්නේ කැමැත්ත. කැමැත්ත කියන දේවල් සමහර තැන්වලදී හරි අපිට නිර්මාණය කරන්න පුළුවන්. හරි ඇති කරන්න පුළුවන්. නේද? දැන් උදාහරණයක් විදිහට අපි හිතමු යම් පුද්ගලයෙක් ආහාර වශයෙන් අපි හිතමුකෝ බනිස් ගෙඩියක් කනවා. අන්න ඒ බනිස් ගෙඩිය කකා ඉන්න මිනිස්සයා ටීවී එකේ ඇඩ්වර්ටයිස්මන්ට් එකක් දකිනවා. හරි අලුත් පීට්සා එකක් ඇවිල්ලා තියෙනවා. චීස් දාපුලා හරි රසවත් පීට්සා එකක් ඇවිල්ලා තියෙනවා කියලා ටීවී එකේ දකිනවා. අන්න මොකද වෙන්නේ? අර බනිස් ගෙඩිය කකා ඉන්න මිනිස්සයාට අර පීට්සා එක දැක්ක විතරයි මොකද්ද උනේ? ඒක කන්න ආසාවක් ඇති වෙනවා. අන්න බලන්න. මං කිව්වා කැමැත්ත කියලා කියන්නේ වුවමනාව. එහෙනම් මේ මිනිස්සයාට ඒ පීට්සා එක අනුභව කරන්න වුවමනාවක් කැමැත්තක් ඇති වෙනවා. අන්න මෙන්න මේ වුවමනා කියන දේවල් හරි ලේසියෙන් නිර්මාණය කරන්න පුළුවන්. නිර්මාණය කරන්න පුළුවන්. එහෙනම් මේව තමයි වාට අවශ්‍යතා සහ වුවමනා අතර දැක ගැනීමට හැකියාව ඇති අසමානකම්. හරි? අසමානකම්. හොඳයි. දැන් අපි මේ දක්වා කතා කරා මිනිස් අවශ්‍යතා සහ වුවමනා සරලව හඳුන්වලා දුන්නා. ඒ සඳහා උදාහරණ කතා කරා. නේද? ඒව අතර තියෙන සමානකම් සහ අසමානකම් අපි සාකච්ඡා කරා. දැන් මෙන්න මේ මිනිස් අවශ්‍යතා සහ වුවමනා සපුරා ගන්න ඒගොල්ලෝ පාවිච්චි කරන මාධ්‍ය ගැන තමයි අපි දැන් සාකච්ඡා කරන්න යන්නේ. ඒ තමයි භාණ්ඩ හා සේවා. භාණ්ඩ හා සේවා. එතකොට මේගොල්ලෝ මේ මිනිස් අවශ්‍යතා සහ වුවමනා සපුරා ගන්නේ මිනිස්සු තමන්ගේ අවශ්‍යතා සහ වුවමනා සපුරා ගැනීම සඳහා ඒගොල්ලෝ භාවිතයට ගන්නා දේවල් වලට අපි කියනවා භාණ්ඩ හා සේවා කියලා. එතකොට තවත් විදිහට කිව්වොත් මේ භාණ්ඩ හා සේවා පරිභෝජනය කිරීම තුළින් තමයි මිනිස්සු තමන්ගේ අවශ්‍යතා සහ වුවමනා සපුරා ගන්නේ. හොඳයි. අපි බලමු මොනවාද භාණ්ඩ හා සේවා කියන්නේ. පළමුවෙන්ම අපි බලමු භාණ්ඩයක් යනු. භාණ්ඩයක් යනු මිනිස් අවශ්‍යතා සහ වුවමනා සපුරාලීමට සමත් භෞතික පැවැත්මක් ඇති දෑ භාණ්ඩ ලෙස හඳුන්වයි. භාණ්ඩ යනු මිනිස් අවශ්‍යතාවයක් හෝ වුවමනාවක් සපුරාලීමට සමත් භෞතික පැවැත්මක් ඇති දෑ භාණ්ඩ ලෙස හඳුන්වනවා. හොඳයි. මොකද්ද මේ භෞතික පැවැත්මක් ඇති දෑ කියලා කියන්නේ? ඒ කියන්නේ පියවි ඇසට පෙනෙන ස්පර්ශ කරන්න පුළුවන් සියලුම දේවල් වලට අපි කියනවා භාණ්ඩයක් කියලා. හරිම සරලයි. හරි. මොකක් හරි මිනිස් අවශ්‍යතාවයක් හා වුවමනාවක් සපුරාලීමට හැකියාව ඇති පියවි ඇසට පෙනෙන අපිට භෞතිකව ස්පර්ශ කරන්න පුළුවන් ඕනෑම දෙයකට අපි භාණ්ඩයක් කියලා කියනවා. එතකොට මේ භාණ්ඩ සඳහා අපිට උදාහරණ ගන්න පුළුවන් ඕන තරම් බලන්න. නේ? මෝටර රථ, ගොඩනැගිලි, යන්ත්‍ර සූත්‍ර, දීබඩු උපකරණ, ඊළඟට ඔබ අධ්‍යාපනය සඳහා පාවිච්චි කරන පොත්, පෑන්, පැන්සල්, ඇඳුම්, පැළඳුම්, ආහාර වර්ග මේ සියලුම දේවල් අපිට එක කාණ්ඩයකට කියලා වර්ග කරන්න බෑ. එක එක කාණ්ඩයටදී අපිට විශාල භාණ්ඩ ප්‍රමාණයක් දැක ගන්න පුළුවන්. පැහැදිලි? එතකොට භාණ්ඩයක් කියලා කියන්නේ ඔන්න ඔය ආකාරයේ භෞතික පැවැත්මක් තියෙන දේවල්. හරි. අපි බලමු මොනවාද භාණ්ඩයක තියෙන මූලික ලක්ෂණ. එකක් තමයි අපිට භාණ්ඩ කියන දේවල් ස්පර්ශ කරන්න පුළුවන්. හරි? ස්පර්ශ කරන්න පුළුවන්. අනිත් එක තමයි
පියවියසට පෙනෙනවා. පියවියසට පෙනෙනවා. අනිත් කාරණාව ගබඩා කරන්න පුළුවන්. ගබඩා කළ හැක. ඒ කියන්නේ අපිට භෞතික පැවැත්මක් තියෙන නිසා අපිට ඕන තැනක ගිහිල්ලා අරන් තියා ගන්න පුළුවන්. දැන් ඔයාගේ පොත්පත් ඔයාට ඔයාගේ මේසෙන් කබඩ් එකක දාලා අරන් තියා ගන්න පුළුවන්. ආයේ කබඩ් එකෙන් එළියට ගන්න පුළුවන්. ඒ අපිට කැමති තැනක ගිහිල්ලා භාණ්ඩ කියන දේවල් ගබඩා කරන්න පුළුවන්. ඊළඟට සපයන්නාගෙන් වෙන් කරන්න පුළුවන්. සපයන්නාගෙන් හෝ නිෂ්පාදකයාගෙන් භාණ්ඩ කියන දේවල් වෙන් කරන්න පුළුවන්. ඒකේ අදහස තමයි ඔයා කඩේට ගිහිල්ලා අපි හිතමු කඩේ මුදලාලිගෙන් බිස්කට් පැකට් එකක් ගන්නවා. බිස්කට් පැකට් එක ගන්න කලින් ඒ අයිතිය තියෙන්නේ කඩේ මුදලාලිගේ යටතේනේ. නේද? අන්න බිස්කට් පැකට් එක ඔයා මිලදී ගද්දි මොකද වෙන්නේ? කඩේ මුදලාලිගෙන් බිස්කට් පැකට් එක ඔයාට එනවා. නේද? ඔයාගේ අතට ලැබෙනවා. අන්න බලන්න සපයන්නා කඩේ මුදලාලි අන්න ඔයා මිලදී ගද්දි මොකද වුනේ? සපයන්නාගේ ඒ බිස්කට් පැකට් එක වෙන් වෙනවා. එයාගෙන් ඔයාට අයිතිය මාරු වෙනවා. අන්න බලන්න භෞතිකව මොකද වෙන්නේ? අපිට සපයන්නාගෙන් ඒ භාණ්ඩ වෙන් කරන්න පුළුවන්. හොඳයි. ඒ තමයි භාණ්ඩ. දැන් අපි බලමු සේවාවක් කියන්නේ මොකක්ද? හරි. යම් පාර්ශවයක් විසින් තවත් පාර්ශවයක් වෙත ඉදිරිපත් කරන ක්‍රියාවක් හෝ ක්‍රියාවලියකට අපි කියනවා සේවාවක් කියලා. අන්න බලන්න යම් පාර්ශවයක් විසින් තවත් පාර්ශවයක් වෙත ඉදිරිපත් කරන ක්‍රියාවක් හෝ ක්‍රියාවලියකට අපි කියනවා සේවාවක් කියලා. හරි. බලන්න උදාහරණ. බැංකු සේවය, රක්ෂණ සේවය, ප්‍රවාහන සේවය, sannivedana සේවය, නේ? ඊළඟට අධ්‍යාපනික සේවය, නේද? දැන් මම මේ ඔබ වෙත ලබා දෙන්නේ සේවාවක්. ගුරු සේවය, අධ්‍යාපනික සේවය. හරි. මෙන්න මේව තමයි සේවාවක් කියලා කියන්නේ. සේවාවක් කියන්නේ පුතේ ක්‍රියාවලියක්. හරි. එතකොට මේකට භෞතික පැවැත්මක් නැහැ. ඔයාට පියවියසට පේන්නේ නැහැ. මම කියන මගේ මේ වචන ඔයාට අල්ලන්න බෑනේ. හැබැයි මගේ මේ ක්‍රියාවලිය තුලින් ඔයාගේ අවශ්‍යතාවයක් හෝ වුවමනාවක් සැපිරෙනවා. අන්න ඒ නිසායි අපි මේකට සේවාවක් කියලා කියන්නේ. හරි. එතකොට සේවාවක ලක්ෂණ තමයි ස්පර්ශ කළ නොහැක. අපි දන්නවා අපිට අල්ලන්න බෑනේ සේවාවක් කියන ඒවා භෞතික. ඊළඟට පියවියසට පේන්නෙත් නැහැ. සේවාව සපේන පුද්ගලයා පේනවා. නමුත් සේවාව කියන දේ වාට වෙනම බලා ගන්න බෑනේ නේද? ක්‍රියාවලිය කියන එක වාට භෞතික වස්තුවක් විදියට වාට බලා ගන්න බෑනේ. හොඳයි. ඊළඟට ගබඩා කළ නොහැක. ඊළඟ බලන්න සපයන්නාගෙන් වෙන් කළ නොහැක. අන්න බලන්න. දැන් මම මේ සපේන සේවය, අධ්‍යාපනික සේවය, ගුරු සේවය, ඉගැන්වීමේ සේවය මගෙන් වෙන් කළා, කඩලා වෙන් කරලා අරගෙන ඔයාට වෙන තැනකට ගිහිල්ලා අරන් තියා ගන්න පුළුවන්ද? බෑ. එහෙම කරන්න බෑ. මොකද ඒකට භෞතික පැවැත්මක් නැහැ. නේද? එතකොට සේවාව කියන දේ සපයන්නාගෙන් වෙන් කරන්න බෑ. සේවාව සපේන පුද්ගලයා අනුව වෙනස් වෙනවා. මම උගන්වන විදියට නෙවෙයි තව කෙනෙක් උගන්වන්නේ. ඒ පුද්ගලයා උගන්වන විදියට නෙවෙයි අනිත් කෙනා උගන්වන්නේ. එතකොට සපයන්නා අනුව වෙනස් වෙනවා. සපයන්නාගෙන් මේ දේවල් වෙන් කරලා පොදුවේ අපිට හඳුනා ගන්න බෑ. පැහැදිලි? මෙන්න මේවා තමයි අපිට සේවාවල දැක ගන්න පුළුවන් ලක්ෂණ. එතකොට මෙන්න මේ භාණ්ඩ හා සේවා අතර අපිට වෙනස්කම් ගොනු කරන්න පුළුවන් වෙන වෙනම. හරි. එතකොට බලන්න භාණ්ඩ හා සේවා අතර ඇති වෙනස්කම්. ඊටමත් සරලයි. ඔබට මේ ලක්ෂණ හරියට අවබෝධ කරගත්තොත් ඔබට මම පැහැදිලි කරන්න අවශ්‍යත් නැහැ. භාණ්ඩ හා සේවාවල වෙනස්කම් සසඳන්න ඔබටම හැකියාව තියෙනවා. බලන්න. භාණ්ඩ ගත්තොත් භාණ්ඩ භෞතිකයි, සේවා භෞතික පැවැත්මක් නොමැත. භාණ්ඩ ස්පර්ශ කළ හැක, සේවා ස්පර්ශ කළ නොහැක. බලන්න. භාණ්ඩ ගබඩා කළ හැක, සේවා ගබඩා කළ නොහැක. ඊළඟට භාණ්ඩ සපයන්නාගෙන් වෙන් කළ හැක, සේවා සපයන්නාගෙන් වෙන් කළ නොහැක. අන්න බලන්න පුතේ ඊටමත් සරලයි. මේ ඔබ මූලික ලක්ෂණ හරියට අවබෝධ කරගත්තොත් ඔබට මේ අතර තියෙන අසමානකම්, වෙනස්කම් ගලප ගන්න හරි ලේසියි. හොඳයි. එහෙනම් අපි මේ දක්වා සාකච්ඡා කරා මිනිස් අවශ්‍යතා හා වුවමනා කියන්නේ මොනවාද? ඊළඟට අපි කතා කරා ඒ මිනිස් අවශ්‍යතා සහ වුවමනා සපුරාලීම සඳහා ඔබ
භාවිතයට ගන්නේ භාණ්ඩ හා සේවා කියන එක අපි සාකච්ඡා කරා. එතකොට අනිත් කාරණාව මතක තියාගන්න මේ භාණ්ඩ හා සේවා පොදුවේ ගත්තම අපිට තනි නමකින් හඳුන්වන්න පුළුවන්. ඒ තමයි නිෂ්පාදිතයක්. හරි? නිෂ්පාදිතයක් කියලා අපිට හඳුන්වන්න පුළුවන්. එතකොට නිෂ්පාදිතයක් කියන්නේ භාණ්ඩ හා සේවා කියන දෙකම එකට ගත්තම අපි ඒ වලට කියනවා නිෂ්පාදිතයක් කියලා. නිෂ්පාදිතයක් කියලා. එතකොට මිනිස්සුන්ට ජීවත් වෙද්දී අනිවාර්යයෙන්ම මිනිස් අවශ්‍යතා සහ වුවමනා සපුරා ගන්න සිද්ධ වෙනවා. එතකොට මේ මිනිස්සු මිනිස් අවශ්‍යතා සහ වුවමනා සපුරා ගැනීම සඳහා යොදා ගන්නා මාධ්‍ය තමයි භාණ්ඩ හා සේවා කියලා කියන්නේ. හරි? එතකොට මිනිස්සු ඒගොල්ලොන්ගේ අවශ්‍යතා සහ වුවමනා සපුරා ගැනීම සඳහා භාණ්ඩ හා සේවා පරිභෝජනය කරනවා. භාණ්ඩ හා සේවා පරිභෝජනය කිරීම තුළින් තමයි මිනිස් අවශ්‍යතා සහ වුවමනා සපුරා ගන්න. එතකොට මේ මිනිස්සුන්ට මේ අවශ්‍යතා සහ වුවමනා සපුරා ගන්න අවශ්‍ය කරන භාණ්ඩ හා සේවා ලැබෙන්නේ කොහෙන්ද? ඒවා ලබා ගන්නෙ කොහොමද? අන්න ඒකයි ප්‍රශ්නේ. ඒවා අපිට ස්වභාව ධර්මයෙන් ලැබෙන්නේ නැහැ. අපිට නිකන් ඉබේ අපේ ළඟට ඇවිල්ලා ඒවා අපිට පරිභෝජනය කරන්න අවස්ථාව හම්බ වෙන්නේ නැහැ. අපි ඒවා ලබා ගන්න ඕනේ. එහෙනම් අපිට ඒවා ලබා ගන්න තියෙන ක්‍රියාවලිය මොකද්ද? මෙන්න මේ මිනිස්සුන්ගේ අවශ්‍යතා සහ වුවමනා සපුරා ගැනීම සඳහා අවශ්‍ය භාණ්ඩ හා සේවා සැපයීමේ ක්‍රියාවලිය තමයි අපි ව්‍යාපාරයක් කියලා හඳුන්වන්නේ. ව්‍යාපාරයක් කියලා හඳුන්වන්නේ. හරි බලන්න. එහෙනම් අපිට ව්‍යාපාරයක් කියන දේ මෙන්න මේ විදිහට නිර්වචනය කරන්න පුළුවන්. හරි. මිනිස් අවශ්‍යතා සහ වුවමනා සපුරාලීම සඳහා අවශ්‍ය කරන භාණ්ඩ හා සේවා නිෂ්පාදනයේ හෝ බෙදා හැරීමෙහිලා නිරත ඕනෑම ආර්ථික කටයුත්තක් ව්‍යාපාරයක් ලෙස හැඳින්වේ. හරි. මිනිස් අවශ්‍යතා සහ වුවමනා සපුරාලීමට සමත් භාණ්ඩ හා සේවා නිෂ්පාදනයේ හෝ බෙදා හැරීමෙහිලා නිරත ඕනෑම ආර්ථික කටයුත්තක් ව්‍යාපාරයක් ලෙස හැඳින්වේ. පුතේ අනිවාර්යෙන්ම මේ නිර්වචනයේ ආර්ථික කටයුත්තක් කියන එක තියෙන්න ඕනේ නැත්නම් ලකුණු හම්බ වෙන්නේ නැහැ. ඇයි අපි මේ ව්‍යාපාරයකට ආර්ථික කටයුත්තක් කියලා කියන්නේ? දැන් මේ ව්‍යාපාරයක් කරන්නේ මිනිස්සුන්ට අවශ්‍ය කරන භාණ්ඩ හා සේවා සැපයීම. එතකොට මේ මිනිස්සුන්ගේ මේ අවශ්‍යතා සහ වුවමනා වලට සාපේක්ෂව ඒගොල්ලොන්ගේ ඒ අවශ්‍යතා සහ වුවමනා සපුරාලන්න තිබෙන සම්පත් භාණ්ඩ හා සේවා තියෙන්නේ හරි සීමිත ප්‍රමාණයක්. අන්න ඒ නිසා ඒගොල්ලොන්ට සිද්ධ වෙනවා මේ සඳහා මිලක් අය කරන්න. එතකොට මේක හුදෙක් මේ සමාජ සුබ සාධන කටයුත්තක් නෙවෙයි. දානයක් දෙනවා වගේ දන්සලක් දෙනවා වගේ කටයුත්තක් නෙවෙයි. බෙදාගෙන යන. ඒකට මේකට ක්‍රියාවලියක් තියෙනවා. එතකොට එන්නේ ඒ නිසායි අපි මේකට ආර්ථික කටයුත්තක් කියලා කියන්නේ. ආර්ථික කටයුත්තක් කියලා කියන්නේ. මතක තියාගන්න. හොඳයි. එතකොට ව්‍යාපාරයක් කියලා කියන්නේ මිනිස් අවශ්‍යතා සහ වුවමනා සපුරාලීමට සමත් භාණ්ඩ හා සේවා නිෂ්පාදනයේ හෝ බෙදා හැරීමෙහිලා නිරත ඕනෑම ආර්ථික කටයුත්තක්. හොඳයි. දැන් අපි බලමු මෙන්න මේ ව්‍යාපාර අපිට ප්‍රධාන වශයෙන්ම කොටස් දෙකකට හඳුනා ගන්න පුළුවන්. හරි. එතකොට මම කියවනේ මේ ව්‍යාපාරික ක්‍රියාවලිය වෙන්නේ භාණ්ඩ හා සේවා නිෂ්පාදනය හා බෙදා හැරීම. එතකොට මේ ව්‍යාපාරයක් සපයන නිෂ්පාදිතය අනුව මේ ව්‍යාපාර අපිට ප්‍රධාන වශයෙන්ම කොටස් දෙකකට හඳුනා ගන්න පුළුවන්. කොටස් දෙකකට හඳුනා ගන්න පුළුවන්. ඒ තමයි භාණ්ඩ නිෂ්පාදන ව්‍යාපාර සහ සේවා සපයන ව්‍යාපාර. ඒ ව්‍යාපාර සපයන්නේ භාණ්ඩයක් නම් ඒ ව්‍යාපාර වලට අපි කියනවා භාණ්ඩ නිෂ්පාදන ව්‍යාපාර. බලන්න උදාහරණ මෝටර රථ නිෂ්පාදන ව්‍යාපාර, ආහාර නිෂ්පාදන ව්‍යාපාර, ඇඟලුම් කර්මාන්ත, කියන්නේ ඇඳුම් නිෂ්පාදන ව්‍යාපාර නේද? ඊළඟට විදුලි උපකරණ නිෂ්පාදන ව්‍යාපාර, ලීබඩු නිෂ්පාදන ව්‍යාපාර. මෙන්න මේවා තමයි භාණ්ඩ නිෂ්පාදන ව්‍යාපාර වලට උදාහරණ. කියන්නේ මොනියම් හෝ භාණ්ඩයක් භෞතික පැවැත්මක් ඇති දෙයක් නිෂ්පාදනයේ නිරත වෙලා ඉන්න
ව්‍යාපාර වලට තමයි අපි භාණ්ඩ නිෂ්පාදන ව්‍යාපාර කියලා කියන්නේ. හොඳයි. ඊළඟට අපි බලමු සේවා සපයන ව්‍යාපාරයක් කියන්නේ මොකක්ද? හරි. සේවා සපයන ව්‍යාපාරයක් කියන්නේ හරි සරලයි. සේවා සැපීමේ නිරත වී සිටින ව්‍යාපාර. සේවා සපයන ව්‍යාපාර. බලන්න උදාහරණ. බැංකු ආයතන, රක්ෂණ ආයතන, ඊළඟට ප්‍රවාහන පාසුකම් සපයන ආයතන, අධ්‍යාපනික ආයතන නේද? රූපලාවන්‍යාගාර. හරි. මෙන්න මේවා තමයි සේවා සපයන ව්‍යාපාර සඳහා උදාහරණ. සේවා සපයන ව්‍යාපාර සඳහා උදාහරණ. හොඳයි. එතකොට අපි මේ දක්වා කතා කරා සාරාංශයක් විදිහට අපි ගත්තොත් අපි කතා කරා මිනිස් අවශ්‍යතාවයක් හා වුවමනාවක් කියන්නේ මොකද්ද? හරි. මම කිව්වා මිනිස්සුන්ට ජීවත් වීමේදී අනිවාර්යයෙන්ම ඕන කරන දේවල් මිනිස් අවශ්‍යතා. ඒවා සපුරා ගන්නා විවිධ ක්‍රම අපි භාවිතා කරන්න කැමති ක්‍රමවේද තමයි වුවමනා කියලා කියන්නේ. එතකොට ඒගොල්ලෝ මිනිස් අවශ්‍යතා හා වුවමනා සපුරා ගන්නේ භාණ්ඩ හා සේවා පාරිභෝජනය කිරීමෙන්. භාණ්ඩ හා සේවා පාරිභෝජනය කිරීම. එතකොට මේ භාණ්ඩ හා සේවා ඒගොල්ලොන්ට ලබා දෙන ක්‍රියාවලිය තමයි අපි ව්‍යාපාරයක් කියලා හැඳින්වන්නේ. යන්න බලන්න අපි පියවරෙන් පියවර ව්‍යාපාරය හැඳින්වීම දක්වා පැමිණියා. හරි. ඊළඟට අපි ව්‍යාපාර නිර්වචනය කරා. අපි කිව්වා මිනිස් අවශ්‍යතා හා වුවමනා සපුරාලීමට සමත් භාණ්ඩ හා සේවා නිෂ්පාදනයේ හෝ බෙදා හැරීමේලා නිරත ඕනෑම ආර්ථික කටයුත්තක් කියලා. හොඳයි. ඊළඟට අපි අවසාන වශයෙන් කතා කරා මේ ව්‍යාපාරයක් සපයන නිෂ්පාදිතයේ ස්වභාවය අනුව ව්‍යාපාර කොටස් දෙකයි. ඒ තමයි භාණ්ඩ නිෂ්පාදන ව්‍යාපාර, සේවා සපයන ව්‍යාපාර. හොඳයි පුතේ. එහෙනම් අපි මේ පළවෙනි වීඩියෝ එකේදී අපි සාකච්ඡා කරන්නේ ඔන්න ඔය ටික. හරි. එතකොට මේ ව්‍යාපාර පසුබිම පාඩම මම ඔබට ඉදිරිපත් කරන්නේ කොටස් දෙකකින්. හරි? කොටස් දෙකකින්. එතකොට පළවෙනි කොටසේදී අපි මෙන්න මේ ටික තමයි සාකච්ඡා කරන්නේ. එතකොට ඔයගොල්ලොන්ට දෙවෙනි වීඩියෝයේදී මම ඉදිරිපත් කරනවා ව්‍යාපාරික අරමුණු, ඊළඟට ව්‍යාපාරයක් නිෂ්පාදනය කරන නිෂ්පාදන සාධක පිළිබඳ, නිෂ්පාදනයේදී යොදා ගන්නා නිෂ්පාදන සාධක පිළිබඳ අපි කතා කරනවා. ඊළඟට ව්‍යාපාරයක් කෙරෙහි උනන්දුවක්, ඇල්මක් දක්වන පාර්ශවයන් පිළිබඳ අපි සාකච්ඡා කරනවා. ඔන්න ඔය ටික අපි දෙවෙනි වීඩියෝ එකේ මේ ව්‍යාපාර පසුබිම දෙවන කොටස වීඩියෝවෙන් අපි සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙනවා. එතකොට මේ වීඩියෝ එක නරඹලා අනිවාර්යයෙන්ම ඔබ ඒ වීඩියෝවත් නරඹන්න සම්පූර්ණ පාඩමේ අවබෝධය ලබා ගන්න. හොඳයි. එහෙනම් අපි අදට ඔබෙන් සමුගන්නවා. හැම දිනාටම සුබ දවසක්.